සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප හැම දිනාටම දුකෙන් මිදීම පිණිස දේශනා කළ උතුම් සද්ධර්ම ලාභයක් අපට ලැබිලා තියෙන්නේ. ඒ ධර්මය කියන එක ලෝකයේ තියෙන වටිනාම මිහිරිම දෙයි. ඒ නිසාම තමයි මේ වටිනාම දේ යම් කිසි කෙනෙකු දන් දෙනවා නම් ඒ ලෝකේ ශ්‍රේෂ්ඨතම දානයේ බවට පත් වෙන්නේ. ඒ නිසා ධර්ම දානයේ තරම් වටිනා වෙනත් දානයක් නැති තරම්. පින්තුනේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මය මේ ලෝකය තුල පැවතුනේ පරපුරෙන් පරපුරට නිරුපද්‍රිතව. ඒ උතුම් ත්‍රිපිටක ධර්මයේ තුලින් පැමිණුණු ඒ සද්ධර්මය අපේ සියලු ලෝවැසියන්ගේ සිත් සතන් නිවා ගන්නට පුළුවන් විදිහටයි අද දවසේදීත් මේ හැම දිනෙකටම ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. ඒ ධර්මයේ තුලින් ජීවිතයකට ලබා ගන්නට පුළුවන් සැනසීම මෙච්චරයි මෙපමණයි කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එය විඳින්නෝම දන්නා දෙයක්. ජීවිතයට ඇතිවන දුක්, කරදර, බාධක හැම දෙයක්ම දුරු කරගන්නට හැමෝම කැමතියි. අපේ ජීවිත පැවැත්ම දිහා අපි ටිකකට හැරිලා බැලුවොත් පින්නතුනේ අපිට පේනවා අපි ජීවිතය පවත්වාගෙන යන්නේ දුක අයින් කරලා සැප කියන දේ හොයාගෙන කියලා. ඔබේ එදිනෙදා ජීවිතයේ එදිනෙදා කටයුතු හැම දෙයක්ම පාහේ යොමු වෙලා තියෙන්නේ ඒ දැක්මත් එක්ක. ඒ නිසා දුකට අකමැති ඔබ දුක වළක්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු ඔබේ ජීවිතයේ පුරාවටම සිද්ධ කරනවා. පින්නතුනි නමුත් අපි කොච්චර ධන ධාන්‍ය අතින් භවභෝග සම්පත්තීන් අතින් ඒ වගේම යශස් කීර්ති ආදී අතින් අපි කොතරම් ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නට උත්සාහ කළත් ඒ ඔස්සේ අපේ මනස තෘප්තිය කරා ළඟා කරගන්නට අපි උත්සාහවත් වුණත් පින්නතුනි අපි කාටවත් පුළුවන් කමක් නැහැ ජරා මරණ දුකෙන් එවරි මාර්ගයකින් නිදහස් වෙන්නට. ඒ නිසා ලෝකෙ හිටපු මහා බලවතුන් පවා ඒ ලෙඩවීම, මරණය, මහලු බව, කායික මානසික රෝග පීඩා මේ හැම දෙයකටම මුහුණ දුන්නා. ලෝකෙ හිටපු මහා ධනවතුන් ඒ හැම දෙයකටම මුහුණ දුන්නා. ඉතින් පින්නතුනි ඒ කාටවත් ඒකෙන් ඒකායන මිදීමක් ලබා ගන්නට බැරි වුණා නම් අපි ජීවිතේ පුරා සැප හොයන අය විදිහට අපිත් උත්සාහවත් වන්නේ එතනට නම් ඒක එච්චරම ප්‍රඥා සම්පන්න තීරණයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි අපිට ධර්මයේ තුල පේනවා බුද්ධ ශාසනයක් තුල මේ ධර්මයේ තුල හික්මෙන කෙනා ඒ උත්තරීතර නිවීම කියන දේ තමාගේ ජීවිතය තුල උරුම කරගත්ත බව. ඒ නිසා මම හිතනවා ධර්මයේ තුලින් තමයි කෙනෙකුට ලබන්නට පුළුවන් උපරිම සැනසීම ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසාමයි අපි ධර්මයේ තුල හැසිරිය යුතු වෙන්නේ. ධර්මයේ තුල අප්‍රමාදීව අපේ ජීවිතය අරගෙන යන්නට අවශ්‍ය වෙන්නේ, මෙහෙවන්නට අවශ්‍ය වෙන්නේ. පින්නතුනේ මේ ධර්මයේ පිළිබඳව අපි කතා කරනකොට මේ සද්ධර්මය මේ බුද්ධ ශාසනයක් තුළ විතරක් අපිට අහන්නට ලැබෙන දෙයක්. ඒ වගේම මේ බුද්ධ ශාසනයක් තුළ විතරක් අහන්නට ලැබෙනවා විතරක්ම නෙමෙයි. මේ ධර්මය කියන එක උතුම් නුවණින් ප්‍රඥාවෙන්ම අවබෝධ කරගත යුතු දෙයක්. ඒ ප්‍රඥාවෙන් අත්දැකිය යුතු, ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු ඒ ධර්මයේ පිළිබඳව අපි අද දවසේදීත් මේ සාකච්ඡා කරන්නට යෙදෙන්නේ.
එනිසා ඒ ප්‍රඥාවෙන් අපි කතා කරන අවබෝධ කළ යුතුයයි කියලා අපි හඳුන්වන ඒ ධර්මය කුමක් නිසාද ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුයි කියලා කියන්නේ කියන එක ගැන ටිකක් විමසලා බලනකොට අපිට පෙනෙනවා පින්නතුනේ මේ ධර්මයේ තුල විවරණයකට ලක් කරන්නේ වෙන පරිබාහිර දේවල් නෙමෙයි අපි කාගේ ජීවිත තුල තියෙන යථාර්ථයයි කියන එක. ඒ ජීවිතය තුළ තියෙන යථාර්ථය විවරණය කරනකොට බුදුරජාණන් වහන්සේ වේනීය ජනයාට ඒ කියන්නේ හික්මවීම සඳහා ලැබෙන හික්මෙන ජනයාට විවිධ පරයයන්ගෙන් මේ ධර්මයේ පිළිබඳව අවබෝධයන් ලබා දුන්නා. ඒ නිසාම එක පැතිකඩක් පිළිබඳව විග්‍රහ කරන්නට නැතිනම් එක දෙයක් පිළිබඳව විග්‍රහ කරන්නට විවිධ පැතිකඩවල් ඔස්සේ කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. සූත්‍ර පිටකයේ තුල නොඑක් සූත්‍ර දේශනා අපි අරගෙන බලනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා විවිධාකාර මාතෘකා ඔස්සේ විවිධාකාර સંદર્ભයන් ඔස්සේ මේ කාරණා කෙනකෙනාට ප්‍රඥා ගෝචර වන ආකාරයට බෙදා දක්වලා තියෙන විදිහ. කෙනෙකුට ආයතන ධර්ම පිළිබඳව කතා කරනකොට ඊටාම හොඳින් ඒ ග්‍රහණය වෙනවා. තවත් කෙනෙකුට ආයතනයන්ට වඩා ස්කන්ධයන් පිළිබඳව කතා කරනකොට ඒක තවත් හොඳින් ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කෙනෙකුට මේ දෙකටම වඩා පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ හේතුඵල ධර්ම පිළිබඳව කතා කරනකොට ඔහුගේ අවබෝධයට පහසුවක් දැනෙනවා. මෙන්න මේ විදිහට කෙනකෙනා ඉන්නේ විවිධ මට්ටම් වල. ඇතම් කෙනෙකුට එබඳු ගැඹුරු විෂයකට වඩා ඔහු ආධුනික මනසක ඉන්න කෙනෙකුට ලෞකික කුසලාදී ධර්මයන් පිළිබඳවත් අවශ්‍යතාවයක් පැන නගිනවා. එතන ඉඳලත් ඔහු මාර්ගය ආරම්භ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ත්‍රිපිටකයේ පුරාවට අපිට මේ හැම චරිතයකටම ගැළපෙන කරුණාකාරණා දැක්වෙන සූත්‍ර අපිට දකින්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි ඒ නිසා බුදුරජාණන් වහන්සේ කුසලයේහි වටිනාකම අපිට දේශනා කරනවා. අකුසලයේහි තියෙන බැරෑරුම්කම අපිට දේශනා කරනවා. ඒ කාරණා පිළිබඳව මම හිතනවා මේ පින්නතුන්ට බොහෝ කොට ධර්මදේශනා ශ්‍රවණය කරන ධර්මයේ ඇසුරු කරන විශේෂයෙන්ම මේ වගේ නාලිකාවක් නිතර ශ්‍රවණය කරන ඔබට එබඳු ධර්මකාරණා සුලභව අහන්නට ලැබෙනවා කියලා. ඒ නිසාම අපි කල්පනා කරනවා මේකේ මීට වඩා හාත්පස ගැඹුරට බැස ගන්න කාරණා කිහිපයක් මේ කාල වේලාව තුළ සාකච්ඡා කරන්නට. ඒ හරිම ලස්සන සූත්‍ර දේශනාවක් අපිට දකින්නට පුළුවන්. මේ ධර්මයේ තුල විවිධ පැතිකඩවල් පිළිබඳව කතා කරන විවිධ න්‍යායම් පිළිබඳව කතා කරන වැදගත්ම සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ අපිට දකින්නට තියෙන්නේ. අපි කියනවා මජ්ජේ සූත්‍රය කියලා. බොහෝ දෙනෙක් ටිකක් අහලා පුරුදු සූත්‍රයක්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් බෞද්ධයින් විදිහට මජ්ජේ සූත්‍රය ගැන කතා කරනකොටත් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳවත් අපි නිතර කතා බහට ලක් කරනවා. අපි අන්ත දෙක අතහැරලා මැද ජීවත් වන්නට ඕනේ. අන්ත දෙක අතහැරලා මැදුම් පිළිවෙත අනුගමනය කරන්නට ඕනේ. මේ විදිහට නිතර අපි මේ අන්ත උභයාන්තය අයින් කරලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම ගැන කතා කරනවා. මජ්ජේ සූත්‍රයේ තුලත් මධ්‍යමයේ පිළිබඳව නැතිනම් මැද පිළිබඳවයි කතා කරන්නේ. ඒ නිසා බෞද්ධයින් අතරත් මේ සූත්‍ර දේශනාව පිළිබඳව ඊතරම්ම නිර්වුල්ව අවබෝධ කරගත් ආකාරයක් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් මේ අවබෝධයක් නැතිකම නිසාම ඇතම් විටක යම් යම් මිත්‍යා මතවාදයන් ප්‍රකාශ කරන මිත්‍යා දැකීම් තුල වාසය කරන පුද්ගලයන් විසිනුත් ඇතම් විටක මේ සූත්‍ර දේශනාවම ඊටාම වැරදි විදිහට අවභාවිත කිරීමක් අපි දකිනවා. මොකද මේකේ ගොඩාක් වෙලාවට අතීතයේ එක්කන්තයක් අනාගතයේ එක්කන්තයක් වර්තමානයේ මැදයි කිව්වහම අතීතයේ පිළිබඳව කල්පනා කරන්නේ නැතුව අනාගතයේ පිළිබඳව කල්පනා කරන්නේ නැතුව වර්තමානයේ තුල හැම වෙලාවකදීම ජීවත් විය යුතුයි. මෙන්න මෙබඳු ආකාරයකින් මේ කාරණා පිළිබඳව අර්ථ විවරණයන් කරන ආකාරයක් අපිට දකින්නට ලැබෙනවා. එතකොට පින්නතුනි මේ විදිහේ කරුණු සමුදායක් මේ ඔස්සේ මතවාදයන් බිහි වෙලා තියෙන නිසාම මේ මධ්‍ය පිළිබඳව එහෙමත් නැතිනම් මැද පිළිබඳව යම් ගැඹුරින් අපි සාකච්ඡා කරොත් එය ඔබට බොහෝ හිතසුව පිණිස පවතින ප්‍රතිපදාව පිළිබඳව ඔබට හොඳට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන දෙයක් හැටියටයි අපි කල්පනා කරන්නේ.
පින්නතුනි මජ්ජ සූත්‍ර දේශනාව අපිට දකින්නට ලැබෙන්නේ මේ සූත්‍ර දේශනාවට පාදක වන කරුණ දකින්නට ලැබෙන්නේ සුත්ත නිපාතේ කියන ග්‍රන්ථයේ. සුත්ත නිපාතේ තිස්සමෙත්තේ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ ලබා දුන්න පිළිතුර සෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් භූමි මහා පුරිසෝති සෝධ සිම්බනි මජ්ජගා. එතකොට සෝ උභන්තේ විදිත්වාන, එතකොට යම් කිසි කෙනෙක් තම උභන්තේ උභෝ අන්තේ, මේ උභය අන්තය අතහැරලා දාලා විදිත්වාන, මේ උභය අන්තය පිළිබඳව හොඳට දැනගෙන මජ්ජේ මන්තාන ලිප්පති. එතකොට මන්තා කියලා කියනවා ප්‍රඥාවට, ලිප්පති කියලා කියනවා තැවරීමට. එතකොට මජ්ජේ මන්තාන ලිප්පති, මැද තැවරෙන්නේ නැත්තම් තම් භූමි මහා පුරිසෝති, ඒ කෙනා තමයි මහා පුරුෂයා කියලා කියන්නේ. සෝධ සිම්බනි මජ්ජගා, ඒ කෙනා මේ ලෝකෙහි මේ තෘෂ්ණා නැමැති බන්ධනය, නැතිනම් තෘෂ්ණා නැමැති මැහුම, තෘෂ්ණා නැමැති ගෙතුම ලිහලා දාන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ගාථාව පිළිබඳව එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙදී හාමුදුරුවරු අතර එක අවස්ථාවකදී කතා බහක් ඇති වෙනවා. අන්න ඒ සූත්‍රය තමයි අපිට මජ්ජේ සූත්‍රය ලෙස දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් හවස් කාලෙදී දවල් වරුවේදී මේ හාමුදුරුවරු මණ්ඩල මාලයට රැස් වෙලා බුදුරජාණන් වහන්සේ මේ තිසමෙත්තේ මානවකයාට දේශනා කරපු මේ ගාථාව මොකක්ද කියලා සාකච්ඡාවට ගන්නවා. මේක සාකච්ඡාවට ගන්නකොට එක එක හාමුදුරුවරු තම තමන්ට වැටහෙන ආකාරයෙන් කරුණු පැහැදිලි කිරීම කරනවා. එක ස්වාමින්වහන්සේ නමක් කියනවා දැන් මෙතන ගාථාව අරගෙන බැලුවාම ඒක හරියට බෙදා දැක්වීමක් අපි දැක්කේ නැහැනේ. ඒ කියන්නේ සෝ උභන්තේ විදිත්වාන, යම් කිසි කෙනෙක් මේ උභයාන්තය දැනගෙන මැද තැවරෙන්නේ නැතුව ඉන්නවා නම් ඒ කෙනා මහා පුරුෂයා කියලා කියනකොට දැන් උභන්තේ මේ මොකද්ද අන්ත දෙක. ඒ වගේම මැද තැවරෙනවා කියන්නේ මොකද්ද? එතකොට තෘෂ්ණා සිම්බණිය යෙදෙන්නේ කොහොමද? මේ කියන කාරණා පිළිබඳව විවරණයක් නැති නිසා මේ ගැන තමයි සාකච්ඡා කෙරුණේ. එක හාමුදුරු කෙනෙක් මෙතනින් නැගිටලා කියනවා, "ඇවත්නි, මෙතනදී මට හිතෙනවා මේ අන්ත දෙක ගැන කියනකොට එක අන්තයක් තමයි ස්පර්ශය කියන අන්තය. අනිත් අන්තයේ ස්පර්ශ සමුදය අන්තය. ඒ වගේම ස්පර්ශ නිරෝධය මැදයි තෘෂ්ණාව තමයි බන්ධනය නැතිනම් සිඳුම බවට පත් වෙන්නේ." එතකොට තවත් හාමුදුරු කෙනෙක් කියනවා, "ඇවත්නි, මට හිතෙන්නේ වෙනස් විදිහකට. අතීතයේ එක්කන්තයක්, අනාගතයේ එක්කන්තයක්, වර්තමානයේ මැදයි." තවත් හාමුදුරු කෙනෙක් Tamanට තේරෙන විදිහට පැහැදිලි කරනවා, සැප වේදනාව එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්, උපේක්ෂා වේදනාව මැදයි කියලා. ඒ වගේම තවත් භික්ෂුන් වහන්සේ නමක් කරුණු පැහැදිලි කරනවා, නාමය එක්කන්තයක්, රූපය එක්කන්තයක්, විඥාණය මැදයි කියලා. තව හාමුදුරු කෙනෙක් ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක්, බාහිර ආයතන එක්කන්තයක්, විඥාණය මැදයි කියලා කියනකොට එතන වැඩ හිටපු තවත් හාමුදුරු කෙනෙක් කියනවා සක්කාය එකාන්තයක්, සක්කාය සමුදය එක්කන්තයක්, සක්කාය නිරෝධය මැදයි කියලා. පින්නතුනි, මෙන්න මේ විදිහට දැන් භික්ෂුන් වහන්සේලා අතර මේ පිළිබඳව කතාවක් ඇති වෙනවා. එතකොට මේ සාකච්ඡාව විවිධ මත ඉදිරිපත් වීම නිසා දැන් මේ තර්කයක් හෝ වාදයක් නෙමෙයි, මේකට කියන්නේ දැහැමි සාකච්ඡාවක් කියලා. දැන් අද සමාජයේ යම් කිසි කෙනෙක් යම් දෙයක් දැනගත්තාම අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ මමමයි මේ දේ දන්නේ, අනිත් අය මේ කාරණාව දන්නේ නැහැ. ඒ නිසා අනිත් අයට වාදාරෝපණය කරමින් එහෙම හැසිරෙන සමාජයක් අපිට දකින්නට තියෙන්නේ. ඒ නිසා එහෙම මට්ටමක නෙමෙයි මේ සාකච්ඡාව, ඊටමත් ප්‍රඥා සම්පන්නව සිද්ධ වුණ දෙයක්. ඒ නිසාම ස්වාමින්වහන්සේලා තීරණය කරනවා අපි ඇත්තටම මේ ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසන එක හොඳයි කියලා. පසුව බුදුරජාණන් වහන්සේගෙනුත් මේ ගැන විමසනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි, මේ එකක්වත් වැරදි නැහැ. මේ කියපු හැම එකක්ම එක අන්තයක් සහ අනිත් අන්තය කියලා අන්ත දෙකක් විදිහටත් මධ්‍යමේ නැතිනම් මැද විදිහටත් ගන්න පුළුවන්කම තියෙනවා. මේ එකක්වත් වැරදි නැහැ. නමුත් මම තිසමෙත්තේ මානවකයට එතන පාරායන වගේදී මම මේක දේශනා කළේ ස්පර්ශයත්, ස්පර්ශ සමුදයත්, ස්පර්ශ නිරෝධයත් කියන කාරණාව පැහැදිලි කරලා දෙන්නට. මම එතනදී අදහස් කළේ මේ අනිත්‍ය වලට වඩා මේ ස්පර්ශයේ ස්පර්ශ සමුදය, ස්පර්ශ නිරෝධය මැදයි කියන කාරණාව පිළිබඳව දේශනා කරන්නට
කියලා බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව අනුදැනව දාලා. ඒ කියන්නේ අනිත් කාරණා ප්‍රතික්ෂේප කිරීමකින් තොරව ඒ කාරණාව හොඳින් අනුදැනව දාලා නැතිනම් ඒ කාරණාව පිළිබඳව දේශනා කළා. පින්නතුනි දැන් මේ කාරණාවේදී අපිට ලැබෙනවා මූලිකම දේ තමයි අපිට මේ කාරණා සියල්ලක්ම සාකච්ඡා කරන්න ගියොත් කාලය මදි වෙයි. නමුත් අපිට ප්‍රධානම දේ තමයි ස්පර්ශය ඒකාන්තයක්, ස්පර්ශ සමුදය ඒකාන්තයක්, ස්පර්ශ නිරෝධය මැදයි. එතකොට මේ තෘෂ්ණාව කියන එක බන්ධනය, තෘෂ්ණාව කියන එක සිම්බනියයි කියලා කියපු කාරණා ටික. එතකොට මේ ටික දැනගන්නකොට මේ ටික දැනගන්න කෙනා තමයි අභිඤ්ඤයයන්. අභිඤ්ඤය උන ධර්මයන්, ඒ කියන්නේ නුවණින් දත යුතු ධර්මයන් නුවණින් දැනගන්නේ. පරිඤ්ඤය ධර්මයන්, පිරිසිඳ දැක්ක යුතු ධර්මයන් පිරිසිඳ දකින්නේ. එහෙනම් අපිට ඉස්සෙල්ලා දැනගන්නට වෙනවා මොකද්ද ස්පර්ශය කියලා කියන්නේ? ස්පර්ශ සමුදය කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ මොකද්ද කියලා. පින්නතුනේ අපි දන්නවා ස්පර්ශය කියලා යමක්. අපි බොහෝ විට ස්පර්ශය කියු සැනින් අපි හඳුනාගන්නේ පස්ස කියන චෛතසික ධර්මයක් තියෙනවා ස්පර්ශය. එතකොට මෙන්න මේ පස්ස කියන චෛතසික ධර්මය පිළිබඳව අපි හඳුනා ගන්නවා. නමුත් පින්නතුනේ මෙතනදී මේ පස්ස කියන චෛතසික ධර්මය නෙමෙයි මෙතනදී හඳුන්වන්නේ. මෙතනදී මේ හඳුන්වන්නේ ස්පර්ශය කියන එකේ මේ පස්ස සංප්‍රයුක්ත බව නිසා නැතිනම් ස්පර්ශය හා යෙදුණුකම නිසා අපිට ඇතිවෙන ආත්ම භාවය කියන එක. ආත්ම භාවය කියලා කියන්නේ මේ මම ජීවත් වෙනවා, මේ පුද්ගලයෝ ජීවත් වෙනවා කියලා ඇති කරගත්ත ආත්ම භාවය තමයි මේ ඇති කරගන්න ස්පර්ශය හා සමග ඇති කරගන්න මේ ආත්ම භාවය කියලා කියන්නේ. ඒ නිසා ස්පර්ශය එක අන්තයක් කියලා කියනකොට මේ තමන් ගොඩනගා ගන්න මේ ආත්ම භාවය ගොඩනගාගෙන තියෙන මේ ආත්ම භාවය තමයි එකක්. මේක අන්තයක්. ඒ වගේම ස්පර්ශ සමුදය එක අන්තයක් කියලා කියනකොට මේ ස්පර්ශ සමුදය බවටපත් වෙන්නේ ඊළඟට මතු මේ විදිහට ආත්ම භාව ප්‍රතිලාභයක් සිද්ධ කිරීම සඳහා අපි සිද්ධ කරගෙන තියෙන කර්මාභිසංස්කාරය නැතිනම් කර්ම රැස් කර ගැනීම තියෙනවා නම් ඒ මතු ඒ ඇති කරගන්න ස්පර්ශායතන සහිත පුද්ගලයෙක් හදාගන්න තැනට අපි කියනවා ස්පර්ශ සමුදය අන්තය කියලා. වර්තමානයේ තුල ඇසුරු වෙන එකක්, ඒ වගේම අනාගතයට ඇසුරු කරන්න ලැබෙන එක තවත් එක අන්තයක්. පින්නතුනේ අපි මධ්‍ය පිළිබඳව කතා කරන්නට පෙර අපි මේ කාරණා දෙක පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා නම් ඒක වඩා පහසුවක් වෙයි. ආත්ම භාව ප්‍රතිලාභය කියනකොට නැතිනම් අපි පුද්ගල බව කියන එක ගොඩ නැගෙනකොට රූපය පිළිබඳව නොදන්නා කෙනාට, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය පිළිබඳව නොදන්නා කෙනාට ඒ කෙනාට ලෝකේ වෙමි කියන හැඟීම දුර වෙන්නේ නැහැ. විශේෂයෙන් සමනුපස්සනා වගේ සූත්‍රයක් අපිට අරගෙන බලනකොට අපිට පෙනෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය කෙරෙහි පවතින දෘෂ්ටි සහගත මනෝභාවයක් තියෙන කෙනෙකුට වෙමි කියන හැඟීම දුර වෙන්නේ නැහැ. අස්මීති තස්ස අවිගතේ පංචන්නං ඉන්ද්‍රියාණං අවක්ඛන්ති හෝති. වෙමි කියන හැඟීම දුරු නොවූ කල්හි පංචේන්ද්‍රයන්ට බැස ගැනීම තියෙනවා. පංචේන්ද්‍රයන්ට බැස ගැනීම තිබුණොත් චුතිය, උප්පත්තිය කියන්නේ මරණය, නැවත ඉපදීම, ලෙඩවීම, මහලු වීම මේ ආදී සියලුම දුක් රැසෙහි හට ගැනීම අපිට පෙනෙන්න දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට පළවෙනිම දේ තමයි පින්නතුනේ මේ වෙමි කියන හැඟීම ගොඩ නැගීම. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියක් ඇති වෙලා අපිට පුද්ගලයෙක් ඉන්නවා කියන තැනට අපිට පදනම සැකසීලා තියෙන්නේ මේ වෙමි කියන හැඟීම තියෙනකොට. එතකොට ඒ වෙමි කියන හැඟීම රූපයත් එක්ක වෙමි කියන හැඟීම අපිට බැසගෙන තියෙනකොට ඒ හැම තැනකදීම පින්නතුනේ අපිට ඇතිවෙන දෙයක් තමයි මම කියන පුද්ගල බව, ආත්මයක් නැතිනම් මම කියලා කෙනෙක් ජීවත් වෙනවා කියලා ඇති කරගත්ත දෘෂ්ටිය. ඒ නිසා අවුරුදු 20 30 40 50 වෙන ඔබට ආත්ම භාවයක් ලැබෙනවා. ජීවත් වෙන මම කියලා පුද්ගලයෙක් ඉන්නවා. ඒ මට ඇසුරු කරන්න බාහිර ලෝකයක් තියෙනවා. පින්නතුනේ මේක මේ සාමාන්‍යයෙන් අපි වචන ටිකකින් යන්නේක ඔබේ ජීවිතේ පැත්තෙන් බලන්නකො හිතලා. දැන් අපිට මම ජීවත් වෙනවා, ඔබට ලෝකේ ඇසුරු කරන්න ලැබෙනවා. මේක ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට දැන් මේ ඉන්න මම අනාගතයට මෙබඳු
ආත්ම භාවයකටපත් වෙනවා නම් මෙබඳු මට්ටමකටපත් වෙනවා නම් කියන කැමැත්තක් අපි ළඟ තියෙනවා. ඒ වගේම අනාගතයට අපි නැවත නැවතත් මේ පුද්ගල භව එක්ෂණික වශයෙන්ුත් සන්තති වශයෙන්ුත් උපදවනකම අපි ළඟ තියෙනවා. අන්න ඔය දෙපැත්තක්. ඒ කියන්නේ දැන් පුද්ගල භව උපදව ගැනීමත් අනාගතයට පුද්ගල භව ඉපදවීමත් කියන මෙන්න මේ දෙපැත්තට කියනවා අන්ත දෙකක් කියලා. පින්නතුනි මේකට පදනම සැකසෙන්නේ ස්පර්ශය එක අන්තයක් කියලා කියන තැනකදී ආත්ම භාවය නම් ගැටලුව ආත්ම භාවයේ ගැටලුව බවට පත් වෙන තැන යෙදිලා තියෙන්නේ සම්පූර්ණම මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මෙන්න මේ ධර්මයන් හා අනුයාතව මේ ධර්මයන් හා එකතුව තමයි යෙදිලා තියෙන්නේ. එතකොට අපිට පේනවා දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඒ කියන්නේ දිට්ඨ කියලා කියන්නේ දැකපු දේවල්. සුතය කියලා කියන්නේ අහපු දේවල්. මුතය කියලා කියන්නේ විඳපු ගඳ සුවඳ රස ස්පර්ශ කියන දේවල්. විඤ්ඤාතය කියලා කියන්නේ දැනගත්ත දේවල්. මෙන්න මේ කාරණා හතරනේ අපේ ජීවිතේ අපි දැකපු දේවල්, අහපු දේවල්, ගඳ සුවඳ රස ස්පර්ශ ආදී විඳපු දේවල් සහ දැනගත්ත දේවල් අපි අසුරු කරනවා. එතකොට මේ දැනගත්ත දේවල් අපි අසුරු කරනකොට පින්නතුනේ අතීතෙදි දැකපු දේවල් අනුරූපව අතීතේ දැකපු දේවල් තියනවා කියලා හිතාගෙන ඉන්න අපිට ඒ අනුරූපව අපි අනාගතයට ලෝකේ ගොඩනගනවා. ඒ අනුරූපව අපි අනාගතයට ලෝකය ගොඩනගනවා. එතකොට අතීතي දැකලා නැත්තම් දැකපු බවක්වත් නැත්තම් අපි අනාගතයට එහෙම ලෝකයේ ගොඩනැගීමක් සිද්ධ කරන්නේ නැහැ. මාළුන්ගේ පුත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්ත හාමුදුරන්ට දේශනා කරන්නේ චක්කු විඥාණයෙන් දැනගන්න දත යුතු උන රූප ලෝකේ තියෙනවා නම් ඒ ඇසින් දත යුතු රූප ලෝකේ තියෙනවා නම් ඇසින් දත යුතු ඌ රූප අතීතෙදි දැකලත් නැත්තම් යම් කිසි රූපයක් ඔබ අතීතෙදි දැකලා නැත්තම් ඒ වගේම ඒක දකින්න බවකුත් ඔබට දැකපු බවකුත් ඔබට නැත්තම් වර්තමානයේ ඔබට පේන්නෙත් නැත්තම් ඒ රූපය අනාගතයට බැලීම සඳහා මෙහෙම වෙනවා නම් හොඳයි මෙහෙම රූපයක් මට දකින්න තියෙනවා නම් හොඳයි කියලා අනාගතයට එබඳු වූ රූපය දැකීම සඳහා ඔබේ හිතේ ඔබට කැමැත්තක් උපදිනවද? පින්නතුනේ එහෙම කැමැත්තක් අපිට උපදින්නේ නැහැ. උපදින්න නැති වෙන්නේ හේතුව මොකද්ද? උපදින්න නැති වෙන්න හේතුව බවටපත් වෙන්නේ පින්නතුනේ අපි අතීතේ දැකලත් නැති දෙයක් නම් අහලත් නැති දෙයක් නම් ඒ දැකලත් නැති අහලත් නැති දේ පිළිබඳව අපිට කැමැත්ත උපදව ගැනීම සඳහා නිමිත්තක් ඇති වෙන්නේ නැහැ. ඒකට පසුබිමක් නැහැ. ඒකට පදනමක් නැහැ. ඔබ නොදන්නා කිසිම කලෙක ඔබ නොදැනගත්ත නොඅපු ඒ වගේම නොදකපු ඒ ඇහුවේ නැති නොදකපු නොහිතපු කෙනෙකු පිළිබඳව ඔබට කවදාවත් හිතේ කැමැත්තක් උපදින්නේ නැහැ. ඇයි උපදින්නේ නැත්තේ? ඔබ තුල නිමිති නැතිකම නිසා. එතකොට අපිට පෙනෙනවා අපි ලෝකේ අනාගතයට යම්කිසි දෙයක් දකිනවා නම් හොඳයි කියලා අපි හිතනවා නම් ඒ වගේම අනාගතයට යමක් පිණිස අපි දැකීම පිණිස යන බවක් තියෙනවා නම් ඒ හැමතැනකම තියෙන එකම දෙයක්. ඒ තමයි පින්නතුනේ අපිට ලෝකයක් නිර්මාණය වෙලා තියෙන බාහිර තියනවා කියලා ගත්ත ලෝකයක්. ඒ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ කොහෙද? අර දැකපු අහපු විඳපු අරමුණු ටිකත් එක්ක. ඒ දැකපු අහපු විඳපු දැනගත්ත අරමුණු ටිකකින් යුක්ත පුද්ගලයෙක් අපිට හම්බෙලා තියෙනවා. ඒ පුද්ගලයා කියලා තමයි අපිට හම්බ වෙන්නේ මේ ඇස කන නාසය දිව ශරීරයේ තියෙන මේ අංග පච්ඡංග සමන්නාගත පුද්ගලයා. නිකම්ම නෙමෙයි මේ පුද්ගලයා හැදිලා තියෙන්නේ අපිට. ඇහෙන් දැකපු අරමුණු තියෙනකොට ඒ දැකපු රූපය ඇති බවට අපි ගන්නවා නම් ඇති බවට ගත්ත මනසත් එක්කම දකින්න කෙනාව මේ පැත්තේ නිර්මාණය කළා. ශබ්දය ඇහෙන ශබ්ද එළියේ තියෙනවා කියලා හිතනවා නම් ශබ්දය අහන කෙනාව මේ පැත්තේ නිර්මාණය කළා. රස ස්පර්ශ විඳින මට්ටම ගඳ සුවඳ විඳින දේ බාහිර තිබිලා එනවා කියලා ඒ පැත්තට යොමු වෙලා නම් ඒක විඳින කෙනා මේ පැත්තේ නිර්මාණය වෙලා. අරමුණු රසයේ විඳින දැනගන්න කෙනා ඉන්නවා කියලා අපිට නිර්මාණය වෙලා. ඒ ටික නිර්මාණය වෙලා තියෙන කුමක් නිසාද? අපි අතීතයේ තුල පින්නතුනි අවශේෂ කරලා තියෙනවා, නිමිති ඉතුරු කරලා තියෙනවා. ඔබට පුළුවන් ඊයේ දවසේදී දැකපු දේ ගැන සිහිපත් කරන්න. ඒ වගේ මේ දැකපු දේ බැලීම සඳහා ඔබට නැවත පිටත් වෙලා යන්න පුළුවන් කමක් තියෙනවානේ.
පින්නතුනි දැන් අන්න ඒක තමයි අර අතීතයේදී දැකපු දේ අරඹය තමයි අපි අනාගතයට ඒ පිළිබඳ දකින්න තියනවා නම් හොඳයි කියන මට්ටමකින් අපි සංකල්පනා උපදවගන්නේ. හැබැයි කොයිම කලකවත් ඊයේ දවසේදී දැකපු දේ ඔබට දකින්න බෑ. හැබැයි ඊයේ දැකපු දේ අරඹය ඔබ සංකල්පනා උපදවන ඒ දේ දකින්න පුළුවන් කියලා. පින්නතුනි එහෙම උපදවනකොට තියෙන ප්‍රශ්නේ මොකද්ද? එතන තියෙන ප්‍රශ්නේ තමයි පින්නතුනි දැකපු දේ තියෙනවා නම් දැකපු දේ සමග පුද්ගලයෙක් ජීවත් වෙන බව ඔබට හම්බ වෙනවා. දැකපු දේ සමග පුද්ගලයෙක් ජීවත් වෙන බව ඔබට හම්බ වෙනවා. එතකොට පුද්ගලයෙක් ජීවත් වෙන බව හම්බ වෙනවා නම් ඔබට පිහිටා සිටින්න තැනක් හම්බ වෙනවා. ඔබට පිහිටා සිටින්නට තැනක් හම්බ වෙනවා. එතකොට ඒ පිහිටා සිටින්න තැනක් හම්බ වුණොත් එහෙම පින්නතුනි එතනට බැස ගැනීම නැතිනම් නැවත ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම හැම දෙයක් මෙතනදී නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් අපිට යම් කිසි දෙයකින් මේ ditta sutta mutta විඤ්ඤාත කියන ධර්මයන් පිළිබඳව අපිට ඇති බවට හම්බ වෙනවා නම් එය හා සමග මම ජීවත් වෙනවා. එය හා සමග මම නැතිනම් මේ ඉන්න පුද්ගලයා ජීවත් වෙනවා. එතකොට මේ පුද්ගලයා ජීවත් වෙනකොට පුද්ගලයා ජීවත් වෙන්න බිමක් තියෙනවා. මොකද්ද බිම? දැකපු අහපු විඳපු දැනගත් අර ලෝකය ඔහුට හම්බ වෙනවා. දැන් ඒබඳු මනෝභාවයක ජීවත් වෙන ඔහුට එතන පිහිටා සිටින්න පුළුවන්. ආයතින් පුනබ්භවාබිනිබ්බත්තිය නැතිනම් නැවත පුනර්භවයේ පිණිස ඇති කරගත්ත හේතු ටික බීජ ටික ඔහු රෝපණය කරගෙන තියෙනවා. එතකොට ඔහුට සසරට යන්න පුළුවන්කම තියෙනවා. සසරට යන්න පුළුවන්කම තියෙන නිසා තමයි ඔහුගේ ඉපදීම, මැරීම, ලෙඩවීම ආදී මේ සියලු හුදු දුක් රැසේ පැවැත්ම කියන දේ පේන්නේ. එතකොට පින්නතුනේ අපිට මේ කාරණාවේදී අපි අන්තයන් පිළිබඳව කතා කරනකොට ඒක තමයි ස්පර්ශාන්තයේ තියෙන ප්‍රශ්නේ. ස්පර්ශාන්තයේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? ස්පර්ශ ආයතන ටික අපිට බාහිරයත් එක්ක හම්බ වෙනකොට, ඒ කියන්නේ ස්පර්ශ ආයතන ටික හම්බ වෙනවා කියලා කියන්නේ ඔබට ඇහැ හම්බ වෙනවා නම් ඇහැට දකින්න රූපය හම්බ වෙනවා නම් ඒ අත්දැකීම ආයතනය අත්දැකීම ඔබට හම්බ වෙනවා නම් දැකපු රූපය ඔබට හම්බ වෙනවා නම් අහපු ශබ්දය ඔබට හම්බ වෙනවා නම් ඔබ ස්පර්ශාන්තේ ජීවත් වෙන කෙනෙක්. ඒ ස්පර්ශාන්තේ ජීවත් වෙන කෙනෙක් කියලා කියන්නේ ස්පර්ශය ආරම්භය ඔබට හැදුණු පුද්ගලයෙක් ජීවත් වෙනවා. දැන් මේ ස්පර්ශය ආරම්භය මේ හැදුණු මේ ජීවත් වෙන පුද්ගලයාට පින්නතුනේ සැප දුක මේ හැම දෙයක්ම විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ජීවත් වෙන මට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ කියන හැම දෙයක්ම ජීවිතයට ගලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒකට දැන් මෙතනදී අපිට පේනවා අපි ගොඩනගාගත්ත පුද්ගල බව කියන එක මොනතරම් තැනකට අපිව අරගෙන ගිහිලා තියෙනවද? මෙන්න මේ පුද්ගල බවට කියන ස්පර්ශයේ අන්තය කියලා. මේ ස්පර්ශයේ අන්තය කියලා කියන්නේ ස්පර්ශය නිසා ඇති කරගත්ත පුද්ගල බවක් නිර්මාණය කරගෙන. ස්පර්ශයේ පිරිසිදු දැක්ක කියන එක නෙමෙයි. ස්පර්ශ ටික ඇති තැනක ස්පර්ශයේ පිළිබඳව අපි ආත්ම සංකල්පයක් ඇති කරගෙන ආත්ම දෘෂ්ටි ග්‍රහණය කරලා. එතකොට දැන් මම විඳිනවා කියන දේ තියෙන්නේ. රූපය මම විඳිනවා, ශබ්දය මම විඳිනවා, ගන්ධය මම විඳිනවා, රසය මම විඳිනවා, ස්පර්ශ මම විඳිනවා, අරමුණු මම විඳිනවා. දැන් අර විඳින කෙනා මේ පැත්තේ හැම දෙයකම නිර්මාණය කරගෙන ඉවරයි. දැන් දකින රූපයක්, අහන ශබ්දයක්, විඳින ගඳ සුවඳ රස ස්පර්ශ මේ හැම නිමිත්තක් පාසාම පින්නතුනේ ඔබට තමන්ව තහවුරු වෙනවා. තමන්ට තමන්ව තහවුරු වෙනවා. තමන්ගේ පුද්ගල බව කියන එක මේ හැම තැනකම වැඩි දියුණු වෙනවා. මේ හැම තැනකම පුද්ගල බව කියන එක නිර්මාණය වෙනවා. එතකොට මේ රූපේ පේනකොට මේ රූපය දකින්නවා කියලා ඇති කරගත්ත එළියේ තියනවා කියලා ඇති කරගත්ත වටාපත එළියේ තියනවා කියලා ගන්න නිමිති ටිකත් එක්කම ඔබට ඒහා සමග ජීවත් වෙන තමන්ව අනිත් පැත්තෙන් නිකම්ම හම්බ වෙනවා. ඊට පස්සේ තමයි වටාපත දැකපු තමන්ට මේ ආසනය දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් වටාපත දැකපු මම තමයි ආසනය දැක්කේ. ආසනය දැකපු මම තමයි මේ අනිකුත් දේවල් දකින්නේ. එතකොට මට තමයි මේ ශබ්දය ඇහෙන්නේ. එතකොට වටාපත දැකපු ආසනය දැකපු මට තමයි මේ ශබ්දය ඇහෙන්නේ. මේ විදිහට පින්නතුනේ ආයතන ටිකේ අත්දැකීමට අපිට
ආශ්‍රව පැත්තෙන් ඉදිරිපත් කරනවා අනික් සියලුම ආයතනයන්ගේ අත්දැකීමුත් එක්කම. ඇහැට පේන්නේ පාට ටිකක් තමයි. ඇහැට වර්ණ සටහනක් පේන තැනක වර්ණ සටහන අරඹය ගොඩනගන දේ ගොඩනැගීම සඳහා අනිත් ආයතනයන්ගේ අත්දැකීම් වලින් ගත්ත ආශ්‍රව ටිකත් එක්කම තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඔබ කලින් දැනගත්ත දේ නැවත දැනගන්න පුළුවන්. කියන්නේ කලින් දැනගත්ත පුද්ගලය ඔබට දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට කලින් දැකපු අය ආපහු දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ මනසේ අත්දැකීම විඳපු දේවල් වල අත්දැකීම් මේ සියල්ලම එකතුව තමයි ඔබට මේ දේ ගොඩනගන්නේ. පින්නතුනි මේ ගොඩනැගීම කියන දේ එතකොට ඔබට පේනවා ස්පර්ශයේ අන්තය තුල ජීවත් වෙන කෙනාට ඒ ආත්ම භාව ප්‍රතිලාභයක් තියෙනවා. මොකක්ද ආත්ම භාව ප්‍රතිලාභය? ඇස තියෙන, කන තියෙන, නාසය, දිව, කය තියෙන මම හම්බ වෙලා තියෙනවා. දැන් ඔය මම ඉපදෙන එක, ලෙඩ වෙන එක, මරණයටපත් වෙන එක, මහලු වෙන එක ඔහුට දුකක්. ඒ වගේම ඒ මම කැමති දේ කැමති විදිහට නොපවතිනකොට ලෝකේ ඒක දුකක්. එතකොට ඔය මට පෙනුන රූප මම ඕන විදිහට බලාපොරොත්තු වෙනකොට වෙනස් වෙන රූප විපරිණාමයටපත් වෙනකොට අන්න අපිට දුකක්. එතකොට අපි කියනවා එළියේ දේවල් වෙනස් වෙන නිසායි මට දුක ආවේ කියලා. පින්නතුනි ඇත්තටම දුක ආවේ එළියේ දේවල් වෙනස් වෙන නිසාද? එහෙම නැතිනම් එළියේ දේවල් වෙනස් වෙනවා කියන බව අපි අවබෝධ නොකර ගැනීම නිසා අපි අම්මා ලෙඩ වුණා, තාත්තා ලෙඩ වුණා, දුව පුතා ලෙඩ වුණා, දුව පුතා මැරුණා. අපි මේ තැනකින් ගත්ත අරමුණද අපිට හම්බ වෙන්නේ. අපිට හම්බ වෙන්නේ වෙනස් වෙනවා කියලා ධර්මයක් නෙමෙයි. අපිට හම්බ වෙන්නේ පුද්ගලයන්ගේ වෙනස් වෙන බවක්. ඒ පුද්ගලයන්ගේ වෙනස් වෙනකම අපිට හම්බ වෙන්නේ මේ මගේ ජීවිතයේ ඇති වෙන ධර්මයක් හැටියට, මට වෙන දෙයක් හැටියට. පින්නතුනි මේ දේ මට වෙන දෙයක් වෙනකොට කවදාවත් ලෝකේ මිදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද මේ දේ මට වෙන දෙයක්. ඒ නිසා මට කියන දේ නැතිනම් ආත්ම භාවය කියන දේ ගොඩනගෙන තැනකදී ආත්ම භාවය ගොඩ නොනගෙන්නට නම් අපිට මේ දේ අනිවාර්යෙන් පිරිසිදු දකින්න වෙනවා. ඒ නිසායි අපි ස්පර්ශ අන්තය පිළිබඳව දැනගන්නට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ස්පර්ශ සමුදය ඒකාන්තයක් කියලා කිව්වා. ස්පර්ශ සමුදය ඒකාන්තයක් කියලා කියන්නේ අපි දැන් ස්පර්ශය කියන එක පුද්ගල බව නම් පුද්ගල බව පවට පත් වෙන ස්පර්ශයට අනුරූපව අපි අනාගතයේ ඒ පුද්ගලයා පිළිබඳව පත් කර ගැනීමක් තියෙනවා නම් ඒක සන්තති වශයෙන් ගත්තොත් නම් අපි මේ ඇති කරගත්ත විදිහටම පුද්ගල භාවයෙන් ජීවත් වීම නිසා අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යම් තැනකට බැස ගන්න පුළුවන්කම තියෙනවා. අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් ආත්ම භාව ප්‍රතිලාභය කරන්න පුළුවන්කම එතන කර්ම රැස් කර ගැනීමක් තියෙන නිසා අන්න ඒකට කියනවා ස්පර්ශ සමුදයාන්තය කියලා. නැවත ආපහු හදලා දෙනකම. එක්ෂණික මට්ටමකිනුත් මේක අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි නැවත ස්පර්ශ ධර්මයන් පිළිබඳව අර ආත්ම භාවයේ නැවත නැවතත් උපදවනකම, අනාගතයට උපදවනකම. දැන් වර්තමානයේ ඇති වෙන්නේ ඇහැට රූපාරම්මණයක් වෙන්න පුළුවන් ඉන්නේ ඒ ආරම්භය දැනගත්තේ ඔබ වටාපත දැනගත්ත ඔබට අනාගතයට පවතින ඊළඟ මොහොතට එන දේත් වටාපත දැනගත්ත කෙනාට දැනගන්න පුළුවන් විදිහට පුද්ගල බව කියන දේ ඔබ නැවත නැවත උපදවලා තියෙනවා. අන්න ඒකට කියනවා සමුදයාන්තය කියලා. එතකොට ඒ ස්පර්ශ සමුදයාන්තය ඔබට පුළුවන් දැන් අර ස්පර්ශ ආයතන ටිකේ අත්දැකීම නැවත නැවතත් උපදවන්න, නැවත නැවතත් ලෝකයේ තුල පවත්වන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට ස්පර්ශය අන්තයේ තුල සහ ස්පර්ශ සමුදය අන්තයේ තුල වාසය කරනවා. වාසය කරනකොට මේ දෙක එකට ගැට ගහලා තියෙන තෘෂ්ණා නැමැති සිඹනිය. එමත් නැතිනම් තෘෂ්ණාව නැමැති බැඳුම මැහුම තමයි මේ දෙක එකට එකතු කරලා තියෙන්නේ. එතකොට ඔබට අතීතය අනුව ගියපු ස්කන්ධ ධර්මතා ටිකට ඔබ තණ්හා කරනවා සත්වයක් පුද්ගලයෙක් දෙයක් විදිහට, වටිනා දෙයක් විදිහට, හොඳ හෝ නරක. ඒ වගේම ඒ දේ පිළිබඳව අනාගතයට ඔබට ගැටීමක් හෝ බැලීමට කැමැත්තක්, ඇහිීමට කැමැත්තක්, විඳීමට කැමැත්තක් ඔබ ඇති කරගෙන තියෙනවා. එතකොට ඒක සම්පූර්ණම ඔබට පේනවා ස්පර්ශ අන්තය සහ ස්පර්ශ සමුදය අන්තය. ඉන්න පුද්ගලයා සහ ඒ පුද්ගලයා අනාගතයට ලබා ගන්න දේ පිළිබඳව ඇති කරගත්ත අන්ත දෙකකුයි මේ කතා කරන්නේ.
එතකොට අතීතයේ නිස්ෘත කරගත්ත දේ පිළිබඳ තෘෂ්ණා සහිත සංකල්පනාවෙන් බැඳුණු කම නිසාම ඔබට මිදෙන්න හම්බෙලා නැහැ. අනාගතයේ ඒහා සමගම නිශ්චය කරගෙන තියනවා, තීරණය කරගෙන තියනවා. ඒ නිසා තමයි ස්පර්ශය ඒකාන්තයක්, ස්පර්ශ සමුදය ඒකාන්තයක්. සෝ උභන්තේ විදිත්වාන. සෝ උභන්තේ කියලත් කියනවා මේ උභය අන්තය දැනගෙන. ඒ යම් කිසි කෙනෙක් මේ උභය අන්තය අන්ත දෙක දැනගෙන මජ්ජේ මන්තා න ලිප්පති මැද ප්‍රඥාවෙන් දැනගෙන නොඇලී ඉන්නවනම් මැද ප්‍රඥාවෙන් දැනගෙන නොඇලී ඉන්නවා. මේ කිව්වේ මැද ඉන්න කියලා නෙමෙයි, මැද ප්‍රඥාවෙන් දැනගෙන මජ්ජේ මන්තා න ලිප්පති මැද ප්‍රඥාවෙන් දැනගෙන නොඇලී ඉන්නවනම් තම් භ්‍රූමි මහා පුරිසෝති. අන්න ඒ කෙනාට කියනවා මහා පුරුෂයා කියලා. ඒ කෙනා තමයි තෘෂ්ණා නැමැති බැඳුම, තෘෂ්ණා නැමැති බන්ධනය සිඳ දමන කෙනා බවට පත් වෙන්නේ. එතකොට ඒ මැද කියලා කතා කරපු දේ, ඒ කියන්නේ මැද නොතැවරෙනවා කියන එක, ඒ කියන්නේ තැවරෙන්නේ නැහැ කියන එක, නොතැවරෙනවා කියන කාරණාව ගැන අපිට මෙතනදී තේරුම් ගන්නට වෙනවා. කොහොමද මැද කෙනෙක් නොතැවරී ඉන්නේ? මජ්ජේ මන්තාන ලිප්පති. එතකොට මේ මැද නොතැවරී ඉන්නට නම් කෙනෙකුට, ඒ කියන්නේ මැද කියලා මෙතන ස්පර්ශය කියන ධර්මයට අදාළව කතා කරනකොට අපිට ලැබෙනවා ස්පර්ශ නිරෝධය මැදයි කියලා. එතකොට ස්පර්ශ නිරෝධය මැදයි. ස්පර්ශ නිරෝධය මැදයි කියනකොට දැන් මැද නොඇලී ඉන්නට තමයි අපිට කිව්වේ. ඒ කියන්නේ ස්පර්ශ නිරෝධය කියන තැන අපි නොඇලී සිටිය යුතු තැනක්. ඒකෙන් කියන්නේ කෙලින්ම ස්පර්ශ නිරෝධය නිවනයි කියලා කතා කරන තැන නෙමෙයි. යම් පරයයකින් අපිට කියන්නට පුළුවන් ස්පර්ශ නිරෝධය නිවනයි කියලා. හැබැයි ස්පර්ශ නිරෝධය නිවනයි කියලා කිව්වට මෙතනදී කතා කරන්නේ ස්පර්ශ නිරෝධය කියන එක නිවනයි කියන තැන නෙමෙයි. මජ්ජේ මන්තාන ලිප්පති. මැද නුවණින් දැනගෙන නොඇලී ඉඳීමක් ගැන කතා කරන්නේ. එතකොට මේ මධ්‍ය පිළිබඳව නුවණින් අවබෝධයක් තියෙන්නට ඕනේ. ස්පර්ශයත් ස්පර්ශ සමුදය පිළිබඳව දැනගත්ත කෙනාට මධ්‍ය පිළිබඳව, ඒ කියන්නේ ස්පර්ශ නිරෝධය පිළිබඳව දැනීමක් තියෙන්නට අවශ්‍යයි. ඒ ස්පර්ශ සමුදය පිළිබඳව දැනගත්ත කෙනාටත්, ස්පර්ශය පිළිබඳව දැනගත්ත කෙනාටත් ස්පර්ශ නිරෝධය කියන දේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම තියෙනවා. ස්පර්ශ නිරෝධය කියනකොට එයාට හම්බ වෙනවා මේ ස්පර්ශ කියන ධර්මය හොඳට පිරිසිඳ දකින්න පුළුවන් දැක්මක්. එතකොට එතනදී ස්පර්ශ කියලා කතා කරන්න පින්නතුනේ අපි ස්පර්ශය කියලා කතා කරන තැන තියෙන ඇත්තම කතාව. මොකද ස්පර්ශය කියලා තියෙන තැන අපි කතා කරන ඇත්තම කතාව කියන එක කියන්නේ මේ ස්පර්ශය හා සංප්‍රයුක්තයින සියලුම ධර්මය. ස්පර්ශ නැත්තම් මේ අනික් කාරණාවන්ගේ පැනවීමක් නැහැ. එතකොට අපි ස්පර්ශය කතා කරනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් විදිහට. මොනවද කතා කරන කොටස් දෙක? පටිඝ සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ. එතකොට ස්පර්ශයේ තියෙන මේ පටිඝ සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ කියලා කතා කරන මේ කොටස් දෙක අපිට හොඳ දැක්මක් තියෙන්නට ඕනේ. එතකොට අපිට පේනවා පටිඝ සම්පස්සේ කියනකොට මේ පටිඝ සම්පස්සේ සීමාව මොකක්ද කියලා. පටිඝ සම්පස්සේ සීමාව වෙන්නේ මේ අම්මව දකින්නවා, තාත්තව දකින්නවා, ශබ්ද හොඳ ලස්සන මිහිරි සින්දු ඇහෙනවා, ශබ්ද ඇහෙනවා කියන තැන් එහෙම නෙමෙයි. ස්පර්ශයේ සීමාව බවට පත් වෙන්නේ පින්නතුනේ පටිඝ සම්පස්සය බාහිර තියෙන වර්ණ රූපයක් ඇහැට පතිත වීම. එතකොට ඒක පුද්ගලයේගේමක් නෙමෙයි, පුද්ගල බව ගොඩ නැගීමක් නෙමෙයි, අනාත්ම වර්ණ සටහනක්. ඒ කියන්නේ උපාදාය රූපය චක්කු ප්‍රසාදයෙන් ගෝචර කරගන්න බව, ගෝචර ආයතනයේට ආපාතහගමයට පත්වීම කියලා කියනවා. ඒ කියන්නේ ඇහැට පැමිණීම කියන එක, වර්ණ සටහනේ ඇහැට පතිත වීම. එතකොට මේක ගෂ්ඨනයක්. ඒ කියන්නේ ගැටීමක්. ඒකට කියනවා අපි පටිඝ කියන වචනේ. එතකොට මෙන්න මේ ගැටෙන බව රළුයිනේ රූපයන් අතර සිද්ධ වෙන දෙයක්. එතකොට මේ වර්ණ සටහන ආලෝකයක් ඇහැට චක්කු ප්‍රසාදයට පතිත වෙන එක රූපයේ නැතිනම් පටිඝය කියලා අපි කියනවා. කනට ශබ්ද රූපයේ පත්වීම. එහෙම පත්වීමක් නැත්තම් එතන පටිඝයක් ගැටෙන බවක් ඇත්තේ නැහැ. එතකොට දිවට නම් රසය ස්පර්ශ වෙන කම. නාසයට නම් ගඳ සුවඳ ස්පර්ශ වෙන ගඳ සුවඳ දැනෙන කම. දිවට නම් රස දැනෙන කම. කයට ස්පර්ශ දැනෙන කම.
එතකොට පින්නතුනේ මේ ටික ඔක්කොම පටිඝ සම්පස්සේ. කියන්නේ මේ රළු මට්ටමෙන් අපිට ගැටෙන බව බාහිර ආයතනයක් ආධ්‍යාත්මික ආයතනයට ඇති වෙන ස්පර්ශයක් කියන දේ අපිට ප්‍රකටව පේන දෙයක්. එතකොට මෙන්න මේ පටිඝ සම්පස්සයේදී අපිට මෙතනදී ප්‍රධානව දකින්නට තියෙන දේ තමයි කොයි වෙලාවකවත් පටිඝ සම්පස්සේ කියන එක ප්‍රකට වෙන්නේ නැහැ අපිට තදනුයාත නාම ධර්මතා ටිකක් නැත්තම්. එතකොට ඒහා අනුයාත වුණ නාම ධර්මතාවයන්ගේ පැවැත්මක් නැත්තම් තව විදිහකින් කියනවා නම් ඒහා අනුරූපව සිතේ පහළ වීමක් නැති වුණොත් එහෙම කොයි වෙලාවකවත් මේ පටිඝ සම්පස්සය ප්‍රකට වෙන්නේ නැහැ. චක්කු ප්‍රසාදයේ බිඳුනට වැඩක් නැහැ. ඇහැට රූප පෙනුනට වැඩක් නැහැ. රූප දැනගන්න පුළුවන් මට්ටමේ හිත යොමු වීමක් නැත්තම් හිතක් පහළ වෙන්නේ නැත්තම්. දැන් ස්පර්ශ ආයතන 5ම එක මොහොතේ හැදුනට ස්පර්ශ ආයතන 5ම රූප ස්පර්ශ ආයතන 5ම හැදෙන තැනකදී ඒ ප්‍රසාදය අපි හිතමු ඇහැ පැත්තෙන් බිඳිලා යනකොට හිත එතෙන්ට යෙද වෙනකොට අනිත් ආයතන අනුව ගියපු ස්පර්ශ ආයතනත් බිඳිලා යන්න පුළුවන්, ශබ්ද ඇහෙන්න පුළුවන් ඒකත් එක්කම. ඒක බිඳිලා ගියා කියලා හැබැයි ඒ හිතෙන් ශබ්ද දැනගෙන නැහැ. ඒ හිතෙන් දැනගන්නේ රූප විතරයි. අනිත් ඒවා කොතෙක් බිඳිලා ගියත් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට එතන තියෙනවානේ ලක්ෂණයක් එහෙනම් මොකද්ද? රූපයට විතරක් දැනගැනීම කියන දෙයට සම්බන්ධ වීමේ හැකියාවක් ඇත්තේ නෑ. එතනදී පුළුවන්කම තියෙන මොකකටද? පටිඝ සම්පස්සය ප්‍රකට කරලීමෙහිලා ප්‍රධානතම වගකීම පැවරෙන තැන තමයි නාම ධර්මතා ටික කියලා කියන්නේ. එතකොට මේ නාම ධර්මතා ටික තුල ඇති වෙන ස්පර්ශයක් අපි ඒකට කියනවා අධිවචන සම්පස්සේ කියලා. ඒක නාම ධර්මයන්ගේ හිතේ ඇතිවෙන ධර්මතාවයක්. ඒක හිතේ ඇතිවෙන ස්පර්ශයක් ඒක. එතකොට ඒ ස්පර්ශය ඊටාම සියුම් අර රූපේට ගැටුණා වගේ නෙමෙයි. ඒක කලින් ඇති වුණ දේ. කලින් ඒක ඇති වෙනකොටම තමයි මේ මොහොතේ මේක නැවත පසුව හටගන්නේ. එතකොට මෙතන මේ ධර්මයේ ස්පර්ශය වෙනකොට දැන් කොටස් කීයද? ඇස සහ රූපය සහ චක්කු විඥානය. එතකොට තින්නම් සංගති පස්සෝ. තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා නැවත කියනවා. එතකොට අන්න එතන කතා කරන ස්පර්ශය මේ අදිවචන සම්පස්සේ පටිඝ සම්පස්සේ අඤ්ඤමඤ්ඤව පැවැත්මක්. ඒ කියන්නේ දැන් රූපය දැනගන්න පුළුවන් කමක් තිබුණේ නෑනේ ඇහැට වර්ණ රූපය ආවේ නැත්තම්. ඒ වගේම රූපය දැනගන්න පුළුවන් කමක් තිබ්බේ නෑනේ ඇහැට වර්ණ රූපය ආපු බව දැනගන්න හිත යොමුනේ නැත්නම්. එතකොට එතන හිතේ ඇති වුණු ස්පර්ශයත් ඒ කියන්නේ අදිවචන සම්පස්සයත් පටිඝ සම්පස්සයත් කියන මේ දෙකම වැය වුණු තැනකදී අපිට හම්බෙනවා ස්පර්ශය කියලා අපි ගත්ත මේ පොදු ලක්ෂණය. එතකොට මේ ස්පර්ශය නොයික්ම වූ මට්ටමක තමයි තියෙන්නේ. මේ ස්පර්ශය කියන ප්‍රතිඵලයේ පින්නතුනේ ඇහැට අයිති නැහැ, රූපෙට අයිති නැහැ, චක්කු විඥාණයට අයිති නැහැ. මේක ඇහත් නෙමෙයි, රූපෙත් නෙමෙයි, චක්කු විඥානයත් නෙමෙයි. මේ තුන් දෙනාගෙන් වෙන්ව පවතින දෙයක්වත් නෙමෙයි. හැබැයි මේ තුනමත් නෙමෙයි. ගල් තුනක් තියලා ගල් තුන උන බත් මුට්ටියක් තියලා තියෙනකොට ලිප් ගල් තුනක් උඩ මේ බත් මුට්ටිය මේ එක ගලකටවත් අයිති නෑනේ. එතකොට හැබැයි ගල් තුනෙන් පරිබාහිරව බත් මුට්ටියක් නෑනේ. ගල් තුන බත් මුට්ටියක් නෙමෙයි, ගල් තුනෙන් එකක් බත් මුට්ටියක් නෙමෙයි, ගල් තුනෙන් පරිබාහිරව බත් මුට්ටියක් ඇත්තෙත් නැහැ. එතකොට බත් මුට්ටිය වගේ දකින්නකෝ ස්පර්ශය කියන දේ. මේ ගල් තුන වගේ දකින්නකෝ ඇහැ රූප චක්කු විඥාන කියන ටික ලිප් ගල් ටික වගේ. එතකොට මේ ලිප් ගල් ටික නිසා තමයි ස්පර්ශය කියන බත් මුට්ටිය පේන්නේ. එතකොට මේක එකකටවත් අයිති කියලා එකකටවත් රූපේටවත් නාමයටවත් පොදු කරන්න පුළුවන් තැනක් නෙමෙයි. මෙතන මේ ස්පර්ශය කියන දේ පැවැත්ම තියෙන්නේ. ඒ නිසා මේ ස්පර්ශය එකකට අයිති කියන්නේ නැහැ. ස්පර්ශය කියන දේ අපිට දැන් හම්බ වෙන්නේ මොකක ප්‍රතිඵලයක් හැටියටද? හේතු ටිකක එකතුවක් හැටියට හම්බෙන දෙයක් තමයි ස්පර්ශය කියන දේ. හේතු ටිකක එකතුවක් විදිහට හම්බුණා නම් ලිප් ගල් තුනක් උඩ බත් මුට්ටිය තියලා තියෙනකොට ඔය එක ලිප් ගලක් හරි උතනින් අයින් කරොත්, දෙකක් හෝ අයින් කරොත්, තුනම හෝ ඉවත් කරොත් බත් ලිප් ගල් තුන උඩ තියෙන බත් මුට්ටිය පෙරලෙනවා. බත් මුට්ටිය පේන්නේ නැහැ. බත් මුට්ටිය නැති වෙලා යනවා. අන්න ඒ විදිහට තමයි පින්නතුනේ ඇස හෝ බිඳී යයි නම්, රූපය හෝ නැතුව යයි නම්, එහෙමත් නැතිනම් චක්කු විඥානය හෝ බිඳී යනවා නම් මේ ස්පර්ශය කියන දේ පවතින දෙයක් බවට පත් වෙන්නේ නැහැ.
ඒ නිසා ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි. මේ තුන් දෙනාගේ එකතු වුණු ස්පර්ශය කියලා දෙයක් කොහෙන්වත් නිට්ටය වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ ධර්මයන් බිඳී යනකොට අනික් දේවල් ටික නිකම්ම නැති වෙලා යනවා. එතකොට ස්පර්ශය කියන දේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක්. ස්පර්ශය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන එක මේ මොහොතේ ස්පර්ශයේ නිරෝධයක. ඒක ස්පර්ශය කියන දේ නිරෝධය. එතකොට ස්පර්ශ නිරෝධය කියන දේ පැහැදිලි කළේ ඊටාම ගැඹුරින්, ඊටාම සියුම් ඔබ නුවණ තිබ්බොත් පින්තුනේ ඔබට හොඳට මේ ඔස්සේ මෙනෙහි කරන්න පුළුවන් නම් පේනවා. මේ ආයතන ධර්මයන්ගේ තියෙන යථාර්ථය හැම මොහොතකම මෙන්න මේ හේතු තුනක් නිසා හටගන්න ධර්මයේ හේතු තුනක් නැති වෙලා යනකොට නැති වෙලා යනවා කියන බව. එතකොට ස්පර්ශ නිරෝධය ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. ස්පර්ශ නිරෝධය කියන දේ දකින්න පුළුවන්. ස්පර්ශ නිරෝධය දකින්න ඔබට අතීතේ දැකපු රූපය අනුව ගොඩනගුණු ආත්ම භාවය ඔබට රැඳෙන්නේ නැහැ. අනාගතයට බලාපොරොත්තු වෙන ආත්ම භාව ප්‍රතිලාභයක් ඔබට සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශ නිරෝධය කියනකොට ආත්ම භාව සංඛ්‍යාත විඳිනු ලබන ස්පර්ශය අනුභව කරනු ලබන පුද්ගලයෙක්ගේ පැවැත්මක් ඔබට ලැබෙන්නේ. එතකොට ඔබ මැද දැකලා තියෙනවා. හැබැයි මැද තැවරිලා නැහැ. තැවරිලා නැත්තේ තැවරෙන්න තැනක් හම්බ වෙන්නේ නැති නිසා. එතකොට අපිට ස්පර්ශය කියන කාරණාව ආරම්භය අපි අරගෙන යනකොට ස්පර්ශ ඒකාන්තයක්, ස්පර්ශ සමුදය ඒකාන්තයක්, ස්පර්ශ නිරෝධය මැදයි කියලා අපිට දකින්න පුළුවන් නම් මේ එකම දැක්ම තුල පින්නතුනේ අපිට මේ ප්‍රතිපදාව නිර්වාණගාමිනී මඟ කියන එක හොඳට දකින්න පුළුවන්ව තියෙනවා. එතකොට මේ කාරණා ටිකත් එක්ක අපි බලනකොට දැන් ස්පර්ශය කියන මේ පොදු දේම අපිට අවබෝධ කරගන්න පුළුවන් නම් ස්පර්ශය කියන කාරණාවම අපිට ජීවිතේ හොඳට අත්දැකීමක් විදිහට ගන්න පුළුවන් නම් මේ එකම දේ තුළ පින්නතුනේ අපිට අපේ නිවන් ප්‍රතිපදාවම දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි සෝ උභන්තේ විදිත්වාන මේ අන්ත දෙක හොඳට දැකලා මැද තැවරෙන්නේ නැතුව හිටියොත් ඒ මැද නොතැවරී ඉන්න කෙනාට මේ තම් භූමි මහා පුරිසෝති ඒ කෙනා මහා පුරුෂයෙක් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. එයා තෘෂ්ණා නැමැති බැම්ම ලිහලා දාන කෙනෙක්. අර මැහුම ලිහලා දාන කෙනෙක්. හරියට ගන්නකෝ ස්පර්ශය කියන එක ස්පර්ශ සමුදය කියන එකත් එක කෝටු කෑලි දෙකක් එහෙමත් නැත්නම් ඊතල දෙකක් කියලා. ඊතල දෙක ගැට ගහලා තියෙන එක නූලකින්. නූල කැපුවට පස්සේ මොකද වෙන්නේ? ඊතල දෙක බිමට වැටෙනවා. බිමට වැටෙනකොට මේ දෙක අතර මැදයක් හම්බ වෙන්නේ. අන්ත දෙක දකින්නකෝ ඊතල දෙකක් වගේ. එතකොට මේ දෙක එකට ගැට ගහලා තියෙන්නේ තෘෂ්ණාව නැමැති මැහුමෙන්. තෘෂ්ණාව නැමැති සිම්බනිය කියලා කියන එකට අපි. තෘෂ්ණාව නැමැති මැහුමෙන් මහලා තියෙන මේ දෙක මේ මැහුම කපලා දැම්මට පස්සේ මේ දෙකට එකට පවතින්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඔබ දකින දේ සමග නෑ. ඒකට කියනවා තේන කියලා. දකින අහන විඳින දැනගන්න දේ සමග ඔබ ඇත්තේ නෑ. එතකොට මේ දකින දේ ආරම්භය ඔබට හම්බ වෙන්නේ ස්පර්ශය හටගෙන ස්පර්ශ නිරෝධයක් මිසක වෙනත් දෙයක් නෙමෙයි. එතකොට ඔබට එය විඳිනු ලබන පුද්ගලයෙක් හම්බ වෙන්නේ. ඒක නිසා කියනවා දකින දේ සමග ඔබ නෑ. අහන දේ සමග ඔබ නෑ. විඳින දේ සමග ඔබ නෑ. දැනගන්න දේ සමග ඔබ නෑ. එතකොට තේන. එතකොට යත්තන තේන. එතකොට යම් තැනක ඒහා සමග නැත්තම් එතනදී ඔබ එහි නෑ. තත්ත. එතකොට යම් කිසි තැනක ඒහා සමග ඔබ නැත්තම් ඔබට එහි පිහිටා සිටීමක් නැහැ. පිහිටා සිටීමක් නැහැ කියලා තියෙන්නේ. දැන් ඔබට පේන්නේ රූප දකින්න එකත් එක්ක ජීවත් වෙන මාව, සද්ධාහන දේත් එක්ක ජීවත් වෙන මාව හම්බ වෙන්නේ මේ පුද්ගල භාව සංඛ්‍යාත මේ ලෝකයෙන් ඔබ මිදිලා තියෙනවා. ඒ ලෝකයෙන් මිදෙන තැනට ඔබ ප්‍රතිපදාව පුරලා තියෙනවා. ප්‍රතිපදාව අරගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට ඒ තෘෂ්ණා නැමැති සිම්බනිය ලිහිලා දාන්නට නම් ඔබ මැද නොතැවරී ජීවත් වෙන තැනට එහෙම නැතිනම් මැද ජීවත් වෙනව නෙමෙයි මැද නොතැවරී ඉන්න තැනට මධ්‍ය අවබෝධ කරන තැනට යන්න වෙනවා. අන්න ඒ කෙනාට ලැබෙනවා මොකද්ද? අභිඤ්ඤේය ධර්මයෝ අභිඤ්ඤාත කරන්න. ඒ කියන්නේ නුවණින් දකින්න තියෙන ධර්මය නුවණින් දකින්න. එයා දකිනවා නුවණින් මොනවද? සංකත දුක්ඛ ලක්ෂණ ටික දුකයි කියලා දකින්න එක දකිනවා. ඒ වගේම තෘෂ්ණාව නිසා දුක ඇති වෙන ආකාරය දුක්ඛ සමුදය දකිනවා. ඒ වගේම එයා දකිනවා අර Nirodhe දකින නිසා ස්පර්ශේ අනාගතයට අනුත්පාද Nirodhe සාක්ෂාත් කරනවා. එතකොට එයා Nirodha සත්‍ය දකිනවා.
ඒ වගේම ඒ නිරුද්ධ කිරීම සඳහා පවතින මාර්ගය පිළිබඳව දකිනවා. චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත දේ අභිඥාත කළ යුතු දේ අභිඥාත කරනවා. අභිඥේය දේ අභිඥාත කරනවා මේ කාරණා ටික පිළිබඳව දැක්කොත්. ඒ වගේම පිරිසිඳ දැක්ක යුතුයි ඔහු. මොකද්ද පිරිසිඳ දකින්න ඕනේ? ස්පර්ශාන්තය සහ ස්පර්ශ සමුදයාන්තය කියන මේ දෙකම පිරිසිඳ දකින්නට ඕනේ. එතකොට ඒක පිරිසිඳ දකින්නකොට පින්නතුනේ ඔහුට පේනවා මේ දෙකේ තියෙන පවතින පුද්ගල බව කියන එක. ඒ කියන්නේ සම්මුතිය තුළ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය කියන මේ ආර්ය සත්‍ය දකින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට උතුම් ප්‍රඥාවක් ඇති කරගත්ත කෙනාට සසර දුක නැති කරලා දුකේ කෙලවරටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මජ්ජි සූත්‍රයේ තුළ විස්තර වෙන මේ ප්‍රධානතම ගැඹුරු කාරණාවක් තමයි මේ විදිහට කතා කරන්නට යෙදුනේ. ඉතින් මේකේ ප්‍රභේද තවත් නුවණින් විමසනවා නම් තවත් බෙදලා දක්වලා කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මේක ඊටාම සියුම් නුවණින් විමසිය යුතු, සියුම් නුවණින් අත්දැකිය යුතු කාරණාවක්. ඒ නිසා ඔබ තව දුරටත් මේ කාරණා නුවණින් හොඳට ප්‍රතිවේක්ෂා කරලා බලන්නට කියලා ඔබට සිහිපත් කරනවා. හොඳයි අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් ඔබ හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයෝ අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පිරිස බලාපොරොත්තු වෙනවා. මේ පරලොව ගිහිල්ලා වසරක් සම්පූර්ණ වන විශේෂඥ වෛද්‍ය ජේ.බී. විජේකෝන් මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කරන්නට එතුමියගේ පවුලේ ශාන්තා විජේකෝන් මහත්මිය, ඒ වගේම තාරා, ජෝන්, ඒ වගේම එමලි කියන දූ පුතුන් එකතු කරගෙන තමයි මේ කුසලය අද දවසේදී සිද්ධ කරන්නේ. ඉතින් විශේෂයෙන්ම සම්බෝධි විහාරස්ථානයේ වෙනුවෙනුත් එංගලන්තයේ පවතින සම්බෝධි විහාරයේ වෙනුවෙනුත් විශේෂ වැඩ කොටසක් කරපු අපේ පින්වත් මහත්මයෙක්, ඒ වගේම මහා සංඝරත්නයට ඊටාම සමීපව ලැබිව කටයුතු කළ පින්වත් මහත්මයෙක් තමයි විශේෂඥ වෛද්‍ය ජේ.බී. විජේකෝන් අපේ පින්වත් මහත්මයා. එතුමාණන්ට අපි හැමදෙනාම සිද්ධ කරපු මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කරමු. එතුමා ප්‍රදාන කරගත්ත ඒ පවුල්වල මිය පරලොව ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ කුසල ධර්මයේ සඳහා අද දවසේදී ඒ දායකත්වයේ දරන එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි ශාන්තා විජේකෝන් මහත්මිය, ඒ වගේම තාරා, ජෝන්, එමලි ඇතුළු ඒ පින්වත් දූ පුතුන් ඇතුළු පවුලේ සියලුම පින්නතුන්ටත් සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ සියලු කුසලය මේ ගෝර කටුක භයංකර දුක් සහිත සසරින් ඈතර වීම පිණිසත් මෙලොව වශයෙන් කායික මානසික සැනසෙල්ල නිදුක් නිරෝගී චිරජීවනයේ ලබාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වෙන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.